බොහොම හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි අද දවසේ පාඩම ආරම්භ කරමු. අද දවසේ අපි කරන පාඩම තමයි තාපය. එතකොට මෙතනදී අපි තාපය යටතේ මුලින්ම මේ උෂ්ණත්වය ගැන කතා කරන්න ඕනේ. එතකොට මේ උෂ්ණත්වය කියන දේ ගැන ඔයගොල්ලෝ දන්තරයෙන්ම හුම්කම් දෙනවා අහලා තියෙනවා. එතකොට ප්‍රවෘත්ති විකාශයට සවන් දුන්නත් ඒක අවසානයේදී කාලගුණික වාර්තාව කියලා එකක් කියවනවා. එතකොට එතනදී මේ උෂ්ණත්වය ගැන සඳහන් කරනවා. එතකොට එතනදී කියනවා දිනේ වැඩිම උෂ්ණත්වය වාර්තා වුණේ කොහෙන්ද කියලා. තිරිකුණාමලේ අනුරාධපුරේ නේද? ඒ වගේ නගරවල දිනේ වැඩිම උෂ්ණත්වය වාර්තා වුණා කියලා කියනවා. දිනේ අඩුම උෂ්ණත්වය නුවරඑළිය නේද? බණ්ඩාරවල ඒ වගේ ප්‍රදේශවලින් වාර්තා වුණා කියලා කියනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දවසේ සාමාන්‍ය වැඩ කටයුතු වලදීත් මේ උෂ්ණත්වය කියන එක ගැන යම්කිසි අවබෝධයක් ඇති. දැන් මේ දවස්වල නම් උෂ්ණත්වය ටිකක් අඩුයි. වර්ෂා සහිත කාලගුණයක් තමයි තියෙන්නේ. මීට කලින් අධික උෂ්ණත්වයක් තියෙන කාලවකවානුවක්යි පහු කරා. එතකොට සාමාන්‍යයෙන් දවසේ වැඩ කටයුතු කරද්දි මේ උෂ්ණත්වය කියන එක අපිට ගොඩක් වෙලාවට බලපානවා. දැන් බලන්න රෙද්දක් එහෙම වේලන අවස්ථාවක්. එතකොට දැන් අද වගේ දවසක රෙදි හොදන්නත් කවුරුත් වැඩි පෙළඹෙන්නේ නැහැ. මොකද දන්නවා අද රෙදි හේතුවත් මේ වේලා ගැනීම අපහසුයි කියලා. නමුත් හොඳට හිරු එළිය වැටෙන දවසක නම් රෙදි අවුවට දාලා මේ වේලෙන්න තිබ්බහම ඉතා ඉක්මනට ඒවා වේල ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට දුවේ පුතේ මේ උෂ්ණත්වය කියන එක ඕනම් පදාර්ථමය වස්තුවක් සතුවන මූලික ගුණයක් ලෙස අපිට දක්වන්න පුළුවන්. පදාර්ථමය වස්තුවක් සතුවන මූලික ගුණයක්. එතකොට මේ සෑම පදාර්ථමය වස්තුවකටම මේ උෂ්ණත්වය කියන එක ඇතුළත් වෙනවා. ඒක අපි කිව්වේ ඒක මූලික ගුණයක් කියලා. එතකොට අපේ ශරීරයට පවා උෂ්ණත්වයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා. ඒක තමයි අපි අර උදේ ප්‍රශ්නවලදී අහලා තිබුණේ. එතකොට මේ උෂ්ණත්වය කියලා කියන්නේ මොකද්ද? අපි දන්නවා පදාර්ථය හැදිලා තියෙන්නේ මොනවද? අංශු වලින්. ඝන ද්‍රව වායු. මේ පදාර්ථය හැදිලා තියෙන්නේ අංශු වලින්. එතකොට මේ අංශු වල තියෙන චාලක ශක්තිය පිළිබඳ මිනුමක් තමයි මේ උෂ්ණත්වය කියලා කියන්නේ. අපි යම්කිසි වස්තුවක් ගත්තොත් එහෙම ඒකේ අංශු යම්කිසි ප්‍රමාණයක් තියෙනවා නම් ඒ සියලුම අංශු වලට චාලක ශක්තියක් තියෙනවා. මේ අංශු වල චාලක ශක්තිය එකතු කරලා ඒ අංශු ගාණයෙන් බෙදුවාම අපිට එනවා මධ්‍යන චාලක ශක්තිය. එතකොට මේ උෂ්ණත්වය කියලා කියන්නේ යම් වස්තුවක් නිර්මාණය වී ඇති අංශු වල පවතින මධ්‍යන චාලක ශක්තිය පිළිබඳ මිනුමක් තමයි මේ උෂ්ණත්වය කියලා කියන්නේ. ඊළඟ දේවතාවය බලමු මේ උෂ්ණත්වය මැනීම සම්බන්ධයෙන්. එතකොට ඕගොල්ලොත් උෂ්ණත්වය කියන එක ගැන යම් යම් මිනුම් මේ සාමාන්‍ය ජීවිතයේදී ලබා ගන්නවා. අපි කිව්වර ආහාරයක උෂ්ණත්වය ගැන අපි සැලකිලිමත් වෙනවා කියලා නේද? එතකොට තේ එකක් එහෙම බොන්න ගියාම සමහරලාට කියනවා උණුයි කියලා. බොන්න බෑ උණුයි කියලා. සමහරලාට කියන අපෝ නිවිලා ඒක බොන්න බෑ ඒක බීලා වැඩක් නැහැ කියලා කියනවා නේද? එතකොට මේ වගේ අවස්ථාවල මේ උෂ්ණත්වය සම්බන්ධයෙන් තමයි මේ මිනුම ලබාගෙන තියෙන්නේ. එතකොට ඒ කොහොමද ඒ ලබා ගත්තේ? තේ කෝප්පේ උෂ්ණත්වය පිළිබඳ මිනුම අපි කොහොමද ගත්තේ? අතින් ස්පර්ශ කළා. ඒ තේ එකක් කෝපි එකක් බොන්න කලින් නිකන් අතින් ස්පර්ශ කරලා බලනවා. සීතල දෙයක් වුණත් එහෙම අතින් ස්පර්ශ කළා අපි උෂ්ණත්වය පිළිබඳ යම්කිසි සංවේදනයක් ලබා ගන්නවා. නිගමනයක් ලබා ගන්නවා. ඒ වගේම තමයි මේ ශරීර උෂ්ණත්වය. දැන් කෙනෙක් අසනීපයි කිව්වොත් එහෙම එකට අමාරි වගේ කිව්වොත් අපිට નિરાයාසයෙන් මොකක්ද වෙන්නේ? අත නල්ලට තියලා බලනවා එයාගේ ඇඟේ උෂ්ණත්වය වැඩි වෙලාද කියලා. ඒතකොට කියන්න පුළුවන් ඔව් ඇඟ රස්නේ උණ ගතියක් තියෙනවා කියලා. එහෙම නැත්නම් කියන්න පුළුවන් එහෙම ගතියක් මට දැනෙන්නේ නැහැ. එහෙම ගැටලුවක් නැහැ කියලා. ඒතකොට ඒ උෂ්ණත්වය පිළිබඳ සංවේදනය නිගමනය අපි ලබා ගත්තේ අපේ අතින් ස්පර්ශ කළා ස්පර්ශයෙන්. එතකොට එහෙමනම් මේ ස්පර්ශයෙන් උෂ්ණත්වය පිළිබඳ අපිට නිගමන වලට එළඹෙන්න පුළුවන්. හැබැයි මේ ස්පර්ශ කළා ඒ උෂ්ණත්වය පිළිබඳ නිගමන වලට එළඹෙන එක උෂ්ණත්වය මයින් එක ඊතරම්ම නිවැරදි ක්‍රමයක් නෙවෙයි. මොකද ඒක එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. සමහරට එක්කෙනෙක් බලලා කියන්න පුළුවන් උණ කියලා තමයි තවත් එක්කෙනෙක් බලලා කියන්න පුළුවන් නැහැ කියලා. අයියේ. ඒ තමන්ගේ ඇඟේ තියෙන උෂ්ණත්වය අනුව ඒක වෙනස් වෙනවා. මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ වගේම තමයි මෙතනදී දැන් අපි තේ කෝප්පේ කිව්ව උණුයි කියලා නේද? සීතලයි කියලා. හැබැයි අපිට ඒක සංඛ්‍යාත්මක අගයක් කියන්න බෑ. මේක සෙල්සියස් අංශක ෆැරන්හයිට් අංශක මෙච්චරක් උෂ්ණත්වයේ තියෙනවා කියලා අපිට මේ අතින් ස්පර්ශ කරලා කරන්න බෑ. එහෙනම් මේ ස්පර්ශයෙන් කියන උෂ්ණත්වය කියන එකේ යම් යම් අඩුපාඩු තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එහෙමනම් මේ අතින් ස්පර්ශ කරලා උෂ්ණත්වය කියන එකේ අඩුපාඩු තියෙනවා නම් අපිට මේ උෂ්ණත්වය මැනීම සඳහා යම්කිසි උපකරණයක් නිර්මාණය කරන්න වෙනවා. එතකොට මේ විද්‍යාඥයෝ අතීතේ ඉඳන් මේ වගේ උපකරණයක් නිර්මාණය කරන්න උත්සාහ කළා. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ ගැලීලියෝ ගැල්ලි කියලා ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් හිටියා. එයා මේ උෂ්ණත්වමානය කියන එක නිර්මාණය කළා කොයි කාලෙද? ක්‍රිස්තු වර්ෂ 1600 දී පමණ. ඒ කියන්නේ අවුරුදු 400කටත් වඩා කලින්. එතකොට ගැලීලියෝ ගැල්ලි තමයි මුලින්ම උෂ්ණත්වමානය
නිර්මාණය කළේ. එතකොට එයා නිර්මාණය කළ උෂ්ණත්වමානයේ රූප සටහනක් ඔයගොල්ලන්ගේ පෙළපොතේ තියෙනවා. මේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයාගේ ඡායාරූපයකුත් තියෙනවා. බලන්න. ඒගොල්ලෝ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. එයා කරපු දේවල් නිසා තමයි අද විද්‍යාව මේ විදිහට දියුණු වෙලා තියෙන්නේ. බලන්න දුවේ පුතේ ඔතන මේ මම රූප සටහනක් කිව්වා ඡායාරූපයක් කිව්වා. ඒ මොන වගේ උෂ්ණත්වමානයක්ද කියලා. බලන්න එතන තියෙන්නේ පරිමාණය තියෙන්නේ 35 ඉඳලා 42 දක්වා. එහෙමනම් මේක සෙල්සියස් අංශක 35 සිට 42 දක්වා. එහෙමනම් මේක ශරීර උෂ්ණත්වය මැනීම සඳහා සාදපු උෂ්ණත්වමානයක්. එතකොට මේකට තමයි මොකද්ද කියන්නේ? වෛද්‍ය උෂ්ණත්වමානය කියලා. උණ කටුව කියලා ඔයගොල්ලෝ සාමාන්‍ය විවහාරයේදී භාවිතා කරන්නේ මේක තමයි. එතකොට අපි විභාගෙදී උත්තර ලියන්න ඕනේ මොකද්ද? වෛද්‍ය උෂ්ණත්වමානය. හොඳයි දුවේ පුතේ. එතකොට අපි ඊළඟ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීදුරු රසදිය උෂ්ණත්වමානය පිළිබඳව. එතකොට ඒකේ රූප සටහනක් තමයි මම දැන් ඔය එවලා තියෙන්නේ. මේ උෂ්ණත්වමානය ඔයගොල්ලෝ විද්‍යාගාරයේදී දැකලා තියෙනවා. එතකොට ඇයි මේකට මේ වීදුරු රසදිය කියලා කියන්නේ? එතකොට මේක සෑදීම සඳහා භාවිතා කරලා තියෙන්නේ වීදුරු සහ රසදිය. එතකොට මේ රසදිය කියලා කියන්නේ මොකද්ද? අපි දන්නවා රසදිය කියන්නේ ලෝහයක්. Hg කියන සංකේතයෙන් හඳුන්වන ලෝහය. එතකොට මේ රසදිය කියන්නේ සාමාන්‍ය උෂ්ණත්වයේදී ද්‍රවයක් විදිහට පවතින ලෝහයක්. එතකොට ලෝහයක් නමුත් මේක තියෙන්නේ ද්‍රවයක් විදිහට. එතකොට මේ වීදුරු රසදිය උෂ්ණත්වමානය බලන්න එක් කෙලවරක තියෙනවා රසදිය අඩංගු බල්බයක්. එතකොට රසදිය අඩංගු බල්බයක් තියෙනවා. ඊට පස්සේ ඒකට සම්බන්ධ වෙලා තියෙනවා මේ වීදුරු නාලය. ඒ මැද තියෙනවා මොකද? සිහින් කේසික සිදුරක්. කේසික සිදුරක් කියන්නේ ඊටාම සිහින් සිදුරක් තමයි මේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඇයි ඒ සිහින් සිදුරක් කියන්නේ? එතකොට උෂ්ණත්වය වැඩි වෙනකොට මොකද වෙන්නේ? මේ රසදිය ප්‍රසාරණය වෙනවා. හැබැයි අපි මහත සිදුරක් තියාගත්තොත් එහෙනම් මේ රසදිය ප්‍රසාරණය බොහොම පොඩ්ඩයි. එතකොට ඉහළට නගින්නේ. එතකොට අපිට ඒක බලා ගන්න බැරි වෙනවා. හැබැයි මේ කේසික සිදුරක් තියෙනකොට මේ ප්‍රසාරණය පොඩ්ඩක් වුණත් අපිට මේක ඇහැට දැනෙන විදිහට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පහසුවෙන් කියවා ගන්න පුළුවන්. ඒ නිසා කේසික සිදුරක් තමයි මේ උෂ්ණත්වමානය සදද්දි හදලා තියෙන්නේ. එහෙමනම් තියෙනවා මොකද්ද? රසදිය අඩංගු වීදුරු බල්බයක් තියෙනවා. ඒකට වීදුරු නාලයක් සම්බන්ධ වෙලා තියෙන. මේ වීදුරු නාලය තුල කේසික සිදුරක් තියෙනවා. ඒතකොට උෂ්ණත්වය වැඩි වෙද්දී මේ රසදිය ප්‍රසාරණය වෙන රසදිය ප්‍රසාරණය වෙලා මොකද වෙන්නේ? මේ කේසික නලයේ දිගේ ඉහළට යනවා. එතකොට අපිට මේ පාඨාංකය කියව ගන්න පුළුවන්. එතකොට බලන්න ඒක මේ ක්‍රමාංකණය කරලා තියෙනවා නේද? ක්‍රමාංකණය කරලා තියෙනවා. ඒ අනුව අපිට උෂ්ණත්වය කියවා ගන්න පුළුවන් වෙනවා. එතකොට දුවේ පුතේ අපේ කලින් සඳහන් කරපු ගුණාංග නිසා මේ රසදිය වීදුරු රසදිය උෂ්ණත්වමානය ඉතා බහුල ලෙස භාවිතා වෙනවා. එතකොට ඒ වීදුරු රසදිය උෂ්ණත්වමානයේ වාසි ඉතාම වැදගත්. ඒක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. ඒවා විභාගෙට නිරන්තරයෙන්ම සාමාන්‍යයෙන් අහන ප්‍රශ්න. හැබැයි මේ අවාසියකුත් තියෙනවා. මොකක්ද අවාසිය? මේ රසදිය කියන්නේ ඉතාමත්ම විස ද්‍රව්‍යයක්. එතකොට මේක පරිසරයට නිකුත් වුණොත් මේ පරිසරය රැඳිලා තිබිලා ජීවීන්ගේ ශරීර තුළට ඇතුළු වෙන්න පුළුවන්. එතකොට ඒව අවසානයේදී පිළිකා වගේ භයානක රෝග තත්ත්ව ඇති වෙන්න පවා හේතු වෙන්න පුළුවන් මේ රසදිය කියන එක සාමාන්‍ය පරිසරයට එකතු වුණොත්. එතකොට මේ උෂ්ණත්වමාන කැඩුණොත් මොකද වෙන්නේ? ඒවා මේ පරිසරයට දානවා මිනිස්සු. විසිකල්ලා දානවා. එතකොට ඒවා මොකද වෙන්නේ? රසදිය කියන එක පරිසරයට එකතු වෙනවා. එහෙනම් මේක ලොකු ගැටලුවක්. ඒ ගැටලුව නිසා දැන් මේ වීදුරු රසදිය උෂ්ණත්වමානය කියන එක යම් විදියකින් භාවිතේ නිවත් වෙමින් පවතිනවා. එතකොට දුවේ පුතේ බලන්න ඊළඟට අපි කතා කරන්නේ වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය. එතකොට මේ වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය කිව්වහම මේකේ තියෙනවා වීදුරු සහ මධ්‍යසාර. එහෙනම් මේක හදලා තියෙන පැත්තේ මොනවයින්ද? වීදුරු සහ මධ්‍යසාරය කියන එක භාවිතා කළා. එතකොට මේ උෂ්ණත්වමානය හදලා තියෙන්නේ අර කලින් වීදුරු රසදිය උෂ්ණත්වමානය හදලා තියෙන ආකාරයටම තමයි. එතකොට බලන්න මම ඒක රූප සටහනක් එවලා තියෙනවා ඔයගොල්ලන්ට. එතනත් අර බල්බයක් තියෙනවා. ඊට පස්සේ හින් කේසික සිදුරක් තියෙනවා. එතකොට අපි බලමු මේ වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානයේ තියෙන වාසි මොනවද කියලා. එතකොට බලන්න මේ වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය ඍණ 115යි සෙල්සියස් අංශක සිට සෙල්සියස් අංශක 100 දක්වා උෂ්ණත්ව මැනීමට භාවිතා කළ හැකියි. එහෙනම් මෙතන තියෙන වාසිය මොකද්ද? කලින් අර රසදිය වීදුරු උෂ්ණත්වමානයේ අපිට වැඩි උෂ්ණත්වම ඉන්න පුළුවන්කම තිබුණා. නමුත් දැන් මේ වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය අපිට ගොඩක් පහළ උෂ්ණත්වම ඉන්න භාවිතා කරන්න පුළුවන්. එහෙනම් අපිට අවශ්‍ය ගොඩක් පහළ උෂ්ණත්වම ඉන්න නම් ඍණ 115යි සෙල්සියස් අංශක දක්වා උෂ්ණත්ව මැනීම සඳහා මේ වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය අපිට භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ මධ්‍යසාර වල ප්‍රසාරණය දැන් රසදිය වලට වගේම අනිත් ද්‍රව්‍ය වලට වඩා වැඩි.
ඒ කියන්නේ උෂ්ණත්වය එකකින් වැඩි වෙනකොට මේක වැඩි ප්‍රමාණයක් ප්‍රසාරණය වෙනවා. ඒ වැඩි ප්‍රසාරණයක් පෙන්වනවා කියන්නේ අපිට උෂ්ණත්වයේ පාඨාංකයේ මනින්න පහසු වෙනවා. ඒ වගේම තමයි රසදිය වගේම මේකේ ප්‍රසාරණය අර පුළුල් උෂ්ණත්ව පරාසයකට ඒකාකාරී වෙනවා. ඒ දෙකම වාසි විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තමයි අවාසියකුත් තියෙනවා. අවාසියක්ම නෙවෙයි. මොකද්ද? මේ මධ්‍යසාර කියන එක අවර්ණයි. එතකොට මේ වීදුරු කියන එකත් අවර්ණයි. එතකොට මේ දෙකම අවර්ණ නිසා එහෙම වුණොත් අපිට පාඨාංකය පෙරෙන්නේ නැති වෙනවා. හැබැයි මේ අවාසිය ඊටාම් පහසු විදිහට අපිට මගහැරව ගන්න පුළුවන්. මොකද්ද? මේක වර්ණ ගන්නන්න පුළුවන්. වාන් දේවතේ ඡායා රූපේ. එතකොට ඒකේ තද රතු පාටක් තියෙනවා. ඒ මොකද කරලා තියෙන්නේ? මේ මධ්‍යසාර වර්ණ ගන්නලා තියෙන බාන්න ඉතා පැහැදිලිව. ඉතා පැහැදිලිව එතනදී පාඨාංකය කියවා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි දේවපුතේ. අපි ඊළඟ කතා කරමු මේ සංඛ්‍යාංක උෂ්ණත්ව මානය කියන්නේ මොකක්ද කියලා. එතකොට බලන්න උතන මගේ දෙවණියට යපු මේ ඡායා රූපය. එතන මේ ඡායා රූපය දැක්කොත් ඔයගොල්ලන්ට පේනවා. එතන මේ උෂ්ණත්වය සටහන් වෙලා තියෙනවා 36යි කියලා නේද? එතකොට එහෙමනම් සෙල්සියස් අංශක වලින් ඒක සටහන් වෙලා තියෙනවා. ඊට පස්සේ උෂ්ණත්ව පරාසයකුත් ඒක යටින් තියෙනවා. 32යි 45යි සෙල්සියස් අංශක කියලා. එහෙමනම් මේක මොනවා මනින්න භාවිතා කරන එකක්ද? අනිවාර්යයෙන්ම ශරීර උෂ්ණත්වය මැනීම සඳහා භාවිතා කරන එක. බාන්නේ කාර අල්ලන්න අතක් වගේ එකකුත් තියෙනවා. එහෙමනම් මේ උපකරණය ඔයගොල්ලෝ මේ දිනවල දැකලා ඇති. ඔය ගොඩක් තැන්වල මේ වෙළඳ සල් අසල ඒතකොට රජයේ ආයතන අසල මේක තියාගත්ත එක්කෙනෙක් ඉන්නව නේද? මේක මොකද කරන්නේ? එන පුද්ගලයන්ගේ නල්ලට අල්ලලා ඒගොල්ලන්ගේ ශරීර උෂ්ණත්වය මැනගන්න. එතකොට මේක අල්ලද්දී අදෝ රක්ත කිරණ තමයි මේකෙන් විහිදෙන්නේ. ඒ අනුව තමයි මේකේ උෂ්ණත්වය සටහන් වෙන්නේ. එතකොට බලන්න ඒක අල්ලපු සැනින් ඒ උෂ්ණත්වයේ සටහන් වෙන. එතකොට වැඩි උෂ්ණත්වයක් තියෙන කෙනෙක් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. මේ දිනවල බහුල ලෙස භාවිතා වෙන මේ උෂ්ණත්ව මානයක් තමයි දෙවෙනි රූපේ දැක්වෙන්නේ. එතකොට අන්න අපි දැන් කතා කරන්න යන්නේ පළවෙනි ඡායාරූපයේ දැක්වෙන උෂ්ණත්ව මානය පිළිබඳව. එතකොට මෙතනදී මේ උෂ්ණත්ව මානයේ තියෙන වාසියක් තමයි බලන්න මේ සංඛ්‍යාවක් විදිහටම මේක කියව ගන්න පුළුවන්. අපිට මේක මේ පරිමාණය බල අපිට තීරණය කරන්න ඕනේ මේ ආසන්න දශම ස්ථානයේට මේක මේ සංඛ්‍යාවක් විදිහට අපිට කියව ගැනීම හැකියාව තියෙනවා 37.8යි 85.5යි නේද 75යි 0.1යි ඒ වගේ ඕන විදිහකට අපිට මේ කියව ගැනීමේ හැකියාව තියෙනවා කෙලින්ම සංඛ්‍යාවක් විදිහටම උෂ්ණත්වය අපිට ලබා දෙනවා. එතකොට මෙතනදී භාවිතා වෙන්නේ මොකද්ද? කලින් අපි කිව්වා මේ ද්‍රවයක් භාවිතා වෙනවා කියලා නේද? එතකොට පළවෙනි එකේ රසදිය කියන ද්‍රවය භාවිතා වුණා. ඊළඟේ මධ්‍යසාර කියන ද්‍රවය භාවිතා වුණා. නමුත් මෙතනදී එහෙම ද්‍රවයක් භාවිතා වෙන්නේ නැහැ. මෙතනදී භාවිතා වෙන්නේ ප්‍රතිරෝධය වගේ උෂ්ණත්වයේ මත රඳා පවතින විද්‍යුත් ගුණයක්. මෙන්න මේ වගේ ගුණයක් භාවිතා කරලා තමයි මේ උෂ්ණත්වමාන සාදලා තියෙන්නේ. ඒතකොට වර්තමානයේ මේ වගේ උෂ්ණත්වමාන බහුලව භාවිතා වෙනවා. මේවට අපි කියනවා මොනවාද? ඩිජිටල් තර්මෝමීටර්ස් කියලා. හරි දුවේ පුතේ අපි ඊළඟ කතා කරමු මේ උෂ්ණත්ව පරිමාණ. උෂ්ණත්ව මැනීම සඳහා භාවිතා කරන පරිමාණ මොනවද කියලා. ඒතකොට සාමාන්‍යයෙන් භාවිතා කරන පරිමාණ තුනක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේවා මොනවද? සෙල්සියස් පරිමාණය, ෆැරන්හයිට් පරිමාණය සහ කෙල්වින් පරිමාණය. මේවා තමයි අපි උෂ්ණත්වයේ මැනීම සඳහා භාවිතා කරන උෂ්ණත්ව පරිමාණ. එතකොට මෙතනදී අපි මේ අචල ලක්ෂ කියලා දෙයක් තියෙනවා. අචල ලක්ෂ කියන්නේ මොනවද කියලා දැනගන්න ඕනේ. එතකොට මේ අචල ලක්ෂ කියලා කියන්නේ උෂ්ණත්ව පරිමාණ සකස් කර ගැනීම සඳහා භාවිතා කරන වෙනස් නොවන ලක්ෂ්‍ය. එතකොට මේවා උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. මොනවාද එහෙම භාවිතා කරන ලක්ෂ්‍ය? එතකොට එහෙම භාවිතා කරන එකක් තමයි සෙල්සියස් අංශක බිඳුව කියන එක. සෙල්සියස් අංශක බිඳුව කියන එක අපි කොහොමද හොයාගන්නේ? එතකොට සංසුද්ධ අයිස් ද්‍රව බවට පත්වන උෂ්ණත්වය. එතකොට සංසුද්ධ අයිස් වෙන්න ඕනේ. සංසුද්ධ අයිස් කියන්නේ මොනවද? ජලයෙන් පමණක් සෑදිලා තියෙන අයිස්. එතකොට වෙනත් ද්‍රවයකට මිශ්‍ර වෙලා තියෙන බෑ. මොනොත් එහෙම උෂ්ණත්වය වෙනස් වෙනවා. සංසුද්ධ අයිස් ද්‍රව බවට පත්වන උෂ්ණත්වය තමයි අපි සෙල්සියස් අංශක බිඳුව කියලා කියන්නේ. එහෙනම් ඒක අපිට අචල ලක්ෂයක් විදිහට මේ උෂ්ණත්ව පරිමාණ සෑදීමේදී භාවිතා කරන්න පුළුවන්. හැබැයි මෙතනදී තව එක නීතියක් තියෙනවා. මොකද්ද? පීඩනය. පීඩනය වායුගෝල එකක පීඩනයක් යටතේ වෙන්න ඕනේ. ඒතකොට සාමාන්‍ය වායුගෝලයේ පීඩනය තමයි අපි මෙතනදී සලකන්නේ. එතකොට තව අචල ලක්ෂයක් අපි ගන්නවා සෙල්සියස් අංශක 100. සෙල්සියස් අංශක 100 කියන්නේ මොකද්ද? ජලය හුමාලයේ බවට පත්වන උෂ්ණත්වය. මෙතනදී වායුගෝලීය එකක පීඩනයක්. ඒ කියන්නේ සාමාන්‍ය වායුගෝලීය පීඩනය තමයි මේ අපි සලකන්නේ. එතකොට මේ උෂ්ණත්ව අරන් තියන්නේ ඇයි? අපිට මේවා ඉතා පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේවා ලේසියෙන් වෙනස් වෙන්නේ නැහැ. පීඩනය අනුව විතරයි වෙනස් වෙන්නේ. පීඩනය වෙනස් වෙනවා කියන්නේ ඒක අපි සාමාන්‍ය වායුගෝලීය පීඩනය වෙනස් කිරීම අපිට අපහසුයි. ඒතකොට සාමාන්‍ය වායුගෝලීය පීඩනයේදී
අපිට පහසුවෙන් වෙනස් නොවන ලක්ෂ විදිහට මේ සෙල්සියස් අංශක බිඳුව සහ සෙල්සියස් අංශක 100 ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේවා අචල ලක්ෂ විදිහට අපි සලකනවා මොකේද සෙල්සියස් පරිමාණයේදී. එතකොට මේ සෙල්සියස් පරිමාණය හදද්දි මොකද්ද කරලා තියෙන්නේ? එතකොට මේ සෙල්සියස් කියන එක්කෙනෙක් තමයි මේක හදලා තියෙන්නේ. එයාගේ නම තමයි මේ පරිමාණයට දාලා තියෙන්නේ. එතකොට එයා හිතලා තමයි මේ ලක්ෂ දෙක තෝරගත්තේ. එතකොට එයා මොකද්ද කරේ? අයිස් ද්‍රවණ උෂ්ණත්වය එයා ගත්ත බිඳුව කියලා. එතකොට එයා තමයි ඒක ගත්තේ. එතකොට අයිස් ද්‍රවණ උෂ්ණත්වයේ බිඳුව කියලා ගත්තා. ජලයේ වාෂ්පන උෂ්ණත්වයේ 100 කියලා ගත්තා. එයාට හිතන විදිහට එයා ඒ දෙක ගත්තා. අරගෙන ඉවරලා මොකද කරේ? ඒ බිඳුව 100 අතර කොටස් 100කට බෙදුවා. එතකොට එයා තමයි මේ උෂ්ණත්වය තීරණය කරේ මේ අයිස් ද්‍රවණ උෂ්ණත්වයේ බිඳුවයි ජලයේ වාෂ්පන උෂ්ණත්වයේ 100යි කියලා එයා විසින් තීරණය කළා. ඒ ප්‍රමාණය කොටස් 100කට බෙදලා මේ සෙල්සියස් පරිමාණය කියන එක නිර්මාණය කළා. එතකොට අද දවසේ බහුල ලෙස භාවිතා වෙන්නේ මේ සෙල්සියස් පරිමාණය කියන එක. ඊළඟ දුවේ පුතේ බලන්න ෆැරන්හයිට් පරිමාණය කියන එක. එතකොට මේ ෆැරන්හයිට් පරිමාණය කියන එක සකස් කළේ ගේබ්‍රියල් ෆැරන්හයිට් කියලා එක්කෙනෙක්. එයා මොකද කරේ? එයා ගත්තා අයිස් ද්‍රවණ උෂ්ණත්වය 32යි කියලා. අචල ලක්ෂය විදිහට එයා තෝරගත්තෙත් මේ අයිස් ද්‍රවණ උෂ්ණත්වයම තමයි. හැබැයි එයා ඒකට කිව්ව 32යි කියලා. ඊට පස්සේ තව අචල ලක්ෂයක් එයා ගත්තා. ඒ ජලයේ හිමාලයේ බවට පත්වන උෂ්ණත්වයම තමයි. ඒක එයා කිව්වා 212යි කියලා. ඒතකොට එයා තමයි මේ 32 සහ 212 කියන එක තීරණය කළේ. ඒ තීරණය කළා ඒ අතර ප්‍රමාණය පරාසය බෙදුවා කොටස් 180කට. එතකොට ඒකට එයා කිව්වා ෆැරන්හයිට් පරිමාණය කියලා. එතකොට ඒකත් මේ සෙල්සියස් පරිමාණය වගේ බහුලව භාවිතා වන ලෝකේ බහුලව භාවිතා වන පරිමාණයක්. හොඳයි දුවේ පුතේ. එතකොට මේ සෙල්සියස් පරිමාණය සහ ෆැරන්හයිට් පරිමාණයේ තියෙන අගයන් තීරණය කළේ මේක නිර්මාණය කරපු අය. හැබැයි මේකට ඉච්චර එකක නොයිච් එක්කෙනෙක් හිටියා කවුද? මේ කෙල්වින් සාමිවරයා කියලා. එතකොට මහා බ්‍රිතාන්‍යයේ හිටිය විද්‍යාඥයෙක්. එතකොට මෙයා හොයාගත්තා ඕනම වස්තුවකට තියෙන්න පුළුවන් අඩුම උෂ්ණත්වයක් තියෙන්න පුළුවන් කියලා. එතකොට විශ්වයේ තියෙන ඕනම වස්තුවකට තියෙන්න පුළුවන් අඩුම උෂ්ණත්වයක් තියෙනවා. ඒකට එයා කිව්වා මොකද්ද? නිරපේක්ෂ ශූන්‍ය කියලා. එතකොට මොකද්ද මේ නිරපේක්ෂ ශූන්‍ය කියන්නේ? මොකද්ද මේ වස්තුවකට තිබිය හැකි අඩුම උෂ්ණත්වය කියන්නේ? දැන් අපිට කලින් කිව්ව දෙයක් නැවත මතක් කරගන්න වෙනවා. අපි මොකද්ද මේ උෂ්ණත්වය කියලා කිව්වේ? උෂ්ණත්වය කියලා කිව්වේ මොකද්ද? වස්තුවක් නිර්මාණය වී ඇති අංශු වල පවතින මධ්‍යන්න චාලක ශක්තිය පිළිබඳ විනුමක් තමයි උෂ්ණත්වය කියලා කිව්වේ. එhmenan මේ මධ්‍යන්න චාලක ශක්තිය, මේ අංශු වල චාලක ශක්තිය අඩු වෙන්න මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු වෙනවා. ඊට පස්සේ මේ චාලක ශක්තිය අඩු වෙලා එක් අවස්ථාවකදී මේ චාලක ශක්තිය නැතිම වෙලා යනවා, බිඳු වෙනවා. එතකොට එහෙනම් චාලක ශක්තියක් නැහැ. අන්න එහෙනම් ඒ අවස්ථාවේ උෂ්ණත්වයත් මොකද වෙන්නේ? බිඳුව බවට පත් වෙනවා. ඒක තමයි මේ විශ්වයේ තියෙන වස්තුවක තියෙන්න පුළුවන් අඩුම උෂ්ණත්වය. එතකොට මේක යා කිව්වා නිරපේක්ෂ ශූන්‍ය කියලා. එතකොට මේ නිරපේක්ෂ ශූන්‍ය සෙල්සියස් පරිමාණයෙන් යගේ කිව්වා -273.1 5 සෙල්සියස්. සෙල්සියස් පරිමාණයෙන් ගත්තොත් මේ නිරපේක්ෂ ශූන්‍ය කොච්චරද? -273.15 සෙල්සියස් කියලා. එතකොට කෙල්වින් පරිමාණයෙන් මේක කෙලින්ම බිඳුව කියලා ගන්නවා. එහෙමනම් මේක මෙයා හිතලා ගත්ත එකක් නෙවෙයි. මොකද්ද? මේක ඇත්තටම වස්තුවකට තියෙන්න පුළුවන් අඩුම උෂ්ණත්වය බිඳුව. එතකොට මේ කෙල්වින් වලින් යා ගත්ත බිඳුව කියලා. ඊට පස්සේ එතනින් මෙයා පරිමාණයක් හැදුවා. ඒක සෙල්සියස් අංශ ඒකක පරිමාණයට සමාන වෙන විදිහට තමයි මෙයා මේ පරිමාණය නිර්මාණය කළේ. එහෙමනම් දුවේ පුතේ දැන් පැහැදිලි. එතකොට මේකේ කෙල්වින් බිඳුව කියන්නේ -273.5 නම් එතකොට සෙල්සියස් බිඳුව කියන්නේ කෙල්වින් කීයක් වෙනවද? කෙල්වින් 273.15ක් වෙනවා. මොකද බිඳුව වෙන්න වලට ඒ ප්‍රමාණයම ධන ප්‍රමාණයක් එකතු වෙන්න ඔයගොල්ලෝ ගණිතයෙන් දන්නවා. එහෙනම් එතකොට එහෙම විදිහට ගත්තට පස්සේ සෙල්සියස් අංශක බිඳුව කියන්නේ කෙල්වින් ආසන්න වශයෙන් 273ක් වෙනවා. එතකොට ජලයේ නටන උෂ්ණත්වය, ජලයේ වාෂ්පන උෂ්ණත්වය අපිට ගන්න පුළුවන් කෙල්වින් 373ක් කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් අයිස් ද්‍රවණ උෂ්ණත්වය කෙල්වින් 273ක් කියලා ගන්නවා. ජලයේ වාෂ්පන උෂ්ණත්වය කෙල්වින් 373ක් කියලා ගන්නවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන දෙයක් මෙතන තියෙනවා. මොකද්ද? උෂ්ණත්වය මැනීමේ අන්තර්ජාතික ඒකකය වෙන්නේ කෙල්වින්. ඒතර උෂ්ණත්වයමයි අන්තර්ජාතික ඒකකය කිව්වොත් එහෙම අපි ලියන්න ඕනේ කෙල්වින් කියලා. මෙතනදී තව හොඳ දෙයක් මතක තියාගන්න. අංශකය කියලා ලියන්නේ. සෙල්සියස් අංශකය කියලා අපි ලියනවා. ෆැරන්හයිට් අංශක කියලා ලියනවා. හැබැයි
කෙල්වින් කියලා තමයි ලියන්නේ. මොකද මේ සෙල්සියස් ෆැරන්හයිට් කියන ඒවා යම්කිසි පුද්ගලයන් විසින් ඒ අචල ලක්ෂ දෙකක් තීරණය කරලා ඒ අතර කොටස් වලට බෙදලා අරන් තියෙන්නේ. නමුත් කෙල්වින් කියන එක එහෙම නෙවෙයි. ඒක ඇත්තටම වස්තුවක තියෙන්න පුළුවන් අඩුම උෂ්ණත්වයෙන් පටන් ගන්න තමයි හදලා තියෙන්නේ. ඒ නිසා ඒකට අපි අංශක කියන එක භාවිතා වෙන්නේ සෙල්සියස් අංශක, ෆැරන්හයිට් අංශක, කෙල්වින් කියලා තමයි අපි භාවිතා කරන්නේ. හොඳයි දුවේ පුතේ අපි ඊළඟට බලමු සෙල්සියස් සහ කෙල්වින් උෂ්ණත්ව පරිමාණ අතර සම්බන්ධතාවය. එතකොට බලන්න මම රූප සටහනක් එවලා තියෙනවා. ඔතනදී අපි කිව්වා මොකද්ද? මේ කෙල්වින් බිඳුව කියලා ගන්න සෙල්සියස් අංශක ඍණ 273.1.5 කියලා. අපි ආසන්න වශයෙන් ඍණ 273යි කියලා සලකනවා. එහෙමනම් සෙල්සියස් බිඳුව වෙනවා කෙල්වින් කීයක්ද? 273ක්. එතකොට මේ සෙල්සියස් කොටස් එකකට කෙල්වින් කොටස් එකක් සමාන වෙන විදිහට තමයි අරගෙන තියෙන්නේ. එහෙමනම් අපිට සෙල්සියස් අංශක වලින් දුන්නොත් එහෙම ඒ කෙල්වින් කරන්න මොකද්ද කරන්න වෙන්නේ? සෙල්සියස් අංශක වලින් යමක් දීලා තිබුණොත් ඒ කෙල්වින් කරන්න අපිට 273ක් එකතු කරන්න ඕනේ. ඒතකොට කෙල්වින් වලින් දීලා සෙල්සියස් කරන්න කිව්වොත් එහෙම මොකද කරන්නේ? 273ක් අඩු කරන්න ඕනේ. බොහොම පහසුයි. තාම පහසෙන් මේක කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි දුවේ පුතේ. එතකොට මේක හරියට තේරුම් ගන්න ඕගොල්ලෝ අභ්‍යාසයක් කරන්න ඕනේ. එතකොට ඕගොල්ලෝ 9ක අභ්‍යාසය කරන්න තියාගන්න. එතකොට මම පොඩි මේ ගණන් දෙක තුනක් දෙන්නම්. එතකොට මේ ගණන් මේ පරිමාණයෙන් දෙන්න සෙල්සියස් පරිමාණය කෙල්වින් කරන්නත් කෙල්වින් පරිමාණය සෙල්සියස් කරන්නත් ගණන් 6ක් විතර එවනවා. ගැටලු 6ක්. ඒ ටික ඉක්මනට කරලා මට මේ ගෲප් එකෙන් පෝස්ට් එකක් දාන්න. බොහොම පහසුයි. ඒතකොට ඔයගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් මේක තේරුණාද කියලා. එහෙම තේරුම් නැත්නම් ඒකත් මේ කියලා එවන්න. එතකොට අපිට තවදුරටත් මේක තේරුම් ගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ මේක තේරුම් නැත්නම් නැවත වතාවක් පොඩ්ඩක් බලන්න. එතකොට මේ සෙල්සියස් සහ කෙල්වින් උෂ්ණත්ව පරිමාණය අතර සම්බන්ධතාවය ගැන බලද්දී අපි මුලින්ම බලන්න ඕනේ මේ පරිමාණ දෙකේ බිඳුව කොතනද තියෙන්නේ කියලා. එතකොට බලන්න මේ සෙල්සියස් පරිමාණයේ බිඳුව කොතනද තියෙන්නේ? කෙල්වින් පරිමාණයේ බිඳුව කොතනද තියෙන්නේ? එතකොට කෙල්වින් බිඳුව ගත්තොත් එහෙම කෙල්වින් බිඳුවේ ඉඳලා සෙල්සියස් පරිමාණයේ බිඳුව දක්වා කෙල්වින් කීයක් තියෙනවද? 273ක් තියෙනවා. එතකොට සෙල්සියස් බිඳුව වෙනකොට කෙල්වින් 273ක් තියෙනවා. එහෙමනම් සෙල්සියස් 1යි කියන්නේ කීයද? කෙල්වින් 274යි. එතකොට මේ සෙල්සියස් කොටස් එකක් කෙල්වින් කොටස් එකකට සමාන වෙනවා නම් එතකොට සෙල්සියස් බිඳුව දක්වා කෙල්වින් 273ක් තියෙනවා නම් අපි සෙල්සියස් කෙල්වින් කරන්න මොකද කරන්න ඕනේ? අර බිඳුව දක්වා තියෙන 273 එකතු කරන්න ඕනේ. එතකොට කෙල්වින් සෙල්සියස් කරන්න නම් මොකද කරන්න ඕනේ? අර බිඳුව දක්වා තියෙන 273 අඩු කරන්න ඕනේ. හොඳයි දුවේ පුතේ මේ උත්තර දෙක බැලුවාම තේරෙනවා ගොඩක් දිනේ තේරුම් අරන් තියෙනවා කියලා. තවදුරටත් තේරුම් අරන් ගන්න බැරි වෙච්ච අය ඉන්නවනම් මට මෙසේජ් එකක් එවන්න මගේ WhatsApp නම්බරේට මෙසේජ් එකක් එවන්න. එතකොට මම ඒගොල්ලන්ට වෙනම හරි මේක පැහැදිලි කරලා දෙන්නම්. එතකොට හැබැයි මෙතන තව කියන්න දෙයක් තියෙනවා. සමහර අයගේ සුළු කිරීම දෝෂ තියෙනවා. මම දැක්ක සුළු කිරීම දෝෂ තියෙනවා. ඒක වෙන්න තියන්න එපා දුවේ පුතේ. ඔයගොල්ලෝ දැනගෙනත් අපරාධව ලකුණු අඩු කර ගන්නවා. එතකොට මේ සුළු කිරීම දෝෂ අවම වෙන විදිහට උත්තර ලියන්න හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ. බොහොම හොඳයි දුවේ පුතේ. ගොඩක් දෙනෙක් ඉතාලම නිවැරදිව පිළිතුරු එවලා තියෙනවා. එතකොට ඕක හොඳට මතක තියාගන්න. ඔකට විභාගයට එහෙම ආවොත් එහෙම ඔයගොල්ලන්ට පහසුවෙන් ලකුණු ගන්න පුළුවන්. එතකොට මම කලාතුරකින් දැක්ක සුළු කිරීමේ දෝෂ තියෙනවා. ඒවා ඉතාලම අවම වෙන විදිහට වැඩ කටයුතු කරගෙන යන්න. එතකොට විද්‍යාවේදී ඔයගොල්ලෝ මේ સિદ્ધාන්තයේ දැනගෙන සමීකරණේ නිවැරදිව ආදේශ කළා. ඒ උත්තරේ ලබා ගද්දී සුළු කිරීමේ දෝෂ තියන්න එපා. දෙපාරක් බලන්න සුළු කරාම සුළු කිරීම දෝෂ අවම වෙන විදිහට ඒ උත්තර හදලා තියන්න. මොකද ඔයගොල්ලන්ට වෙලාව තියෙනවා. ඒ නිසා නිවැරදිම උත්තරේ ගන්න උත්සාහ කරන්න. හොඳයි දුවේ පුතේ අපි ඊළඟ බලමු මේ තාපය. දැන් අපි උෂ්ණත්වය ගැන ගොඩක් දේවල් කතා කරා. එතකොට උෂ්ණත්වය කියන්නේ මොකක්ද කියලා කිව්වා. එතකොට උෂ්ණත්වයේ මයින උපකරණය ගැන කතා කරා. ඊට පස්සේ උෂ්ණත්වයේ මයින හැටි, ඒ පරිමාණ සහ ඒවා අතර සම්බන්ධය පවා කතා කරා. ඊට පස්සේ මේ තාපය. මොකක්ද මේ තාපය කියලා කියන්නේ? එතකොට මේ තාපය කියලා කියන්නේ දුවේ පුතේ යම් වස්තු දෙකක් අතර පවතින උෂ්ණත්ව වෙනස හේතුවෙන් එක් වස්තුවක සිට අනෙක් වස්තුවට ගලා යන ශක්තිය. එතකොට මේ තාපය කියන්නේ ශක්ති විශේෂයක්. එතකොට මේ ශක්ති විශේෂය තාපය උෂ්ණත්වය වැඩි වස්තුවේ ඉඳලා උෂ්ණත්වය අඩු වස්තුව දෙසට ගලාගෙන යනවා. එතකොට ඊළඟ තව වචනයක් තියෙනවා තාප සංක්‍රාමණය. එතකොට මොකද්ද මේ තාප සංක්‍රාමණය කියලා කියන්නේ? එක වස්තුවක ඉඳලා තවත් වස්තුවකට තාපය ගලා යාම. අපි කිව්වා උෂ්ණත්වය වැඩි වස්තුවේ ඉඳලා උෂ්ණත්වය අඩු වස්තුවට තාපය ගලා යනවා කියලා. මෙන්න මේ විදිහට තාපය ගලා යාමට අපි කියනවා තාප සංක්‍රාමණය කියලා. එතකොට මේ තාපය ගලාගෙන යාම
අපිට බලන්න මේ පොඩි ක්‍රියාකාරකමක් කරන්න පුළුවන් මේක අපිට විද්‍යාගාර ඉතා පහසුවෙන් කරන්න පුළුවන්. මෙතනදී මොකද්ද අපි කරන්නේ? එක සමාන මේ බීකර දෙකක් අරගෙන එක සමානව ජලය පුරවනවා. ඊට පස්සේ උෂ්ණත්මාන දෙකක් ඇතුළු කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ බන්සන් 1000ක් තියෙනවා. බන්සන් 1000ක දෙකක් කරන් මේ දෙකට යටින් තියෙනවා. ඒකට අපිට මේක ආධාරකයක් භාවිතා කරන්න පුළුවන් මේ බීකර රැඳවීම සඳහා. ඊට පස්සේ අපි එක් බන්සන් 1000ක් දැල්වනවා. දැල්වලා මේ උෂ්ණත්මානයේ පාඨාංක නිරීක්ෂණය කරනවා. එතකොට අපිට දකින්න ලැබෙන නිරීක්ෂණය මොකද්ද? මේ බන්සන් 1000කේ දැල්වපු බීකරයේ තියෙන ජලයේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යනවා. ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ මොකද්ද? එහෙනම් මේ දැල්ලේ ඉඳලා මේ ගිනි දැල්ලේ ඉඳලා මොකද අනික ගිනි දැල්ලක් නැහැනේ. එතකොට මේකේ ගිනි දැල්ලේ ඉඳලා යමක් මේ ජලයට සහ භාජනයට ලැබිලා තියෙනවා. එහෙනම් මොකද්ද මේ ලැබුණේ? මේ දැල්ලේ ඉඳන් ජලයට මොකද්ද ලැබුණේ? තාපය. තාපය තමයි මේ දැල්ලේ ඉඳන් ජලයට ලැබුණේ. ඒ නිසා තමයි මේ උෂ්ණත්වය ඉහළ ගියේ. හොඳයි දුවේ පුතේ දැන් අපි දන්නවා තාපය කියන්නේ මොකද්ද කියලා. එතකොට තාප සංක්‍රමණය කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ මේ පරීක්ෂණාත්මකව මේ තාපය ගමන් කරන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා පොඩි ක්‍රියාකාරකමක් කරනවා. මෙතනදී අපි ගන්නවා මේ සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තියෙන ජලය අඩංගු බඳුනක් ගන්නවා. ඊට පස්සේ ගන්නවා රත් වූ යකඩ කැබැල්ලක්. හොඳින් රත් වූ යකඩ කැබැල්ලක් ගන්නවා. ඊට පස්සේ මේ භාජනයේට මේ ජලයේ තියෙන භාජන උෂ්ණත්වමානයක් දාලා පාඨාංකය කියව ගන්නවා. එතකොටයි මෙතනදී මන්තය කියන එක භාවිතා කරනවා. අපි කලින් පාඩමේදී කිව්වා මේ මන්තය කියන එක මොකටද භාවිතා කරන්නේ කියලා. මොකටද මේ මන්තය භාවිතා කරන්නේ? මේ ජලය මේ කලතන්න. එතකොට මේකද වෙන්නේ උෂ්ණත්වය ඒකාකාරීව මේ ජලය තුල පැතිරී යාමට සඳහා තමයි මේ මන්තය කියන එක අපි භාවිතා කරන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ රත් වූ යකඩය මේ භාජනයට දානවා. භාජනයට දාලා මේ උෂ්ණත්වය අපි නිරීක්ෂණය කරනවා. එතකොට අපිට දක්නට ලැබෙන නිරීක්ෂණය මොකද්ද? ජලයේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යනවා. ඒ අතර මේ යකඩ කැබැල්ලේ උෂ්ණත්වය අඩු වෙනවා. ඊට පස්සේ මෙහෙම ජලයේ උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා එක් අවස්ථාවකදී නතර වෙනවා. ඒ අවස්ථාවේදී මේ ජලයේ උෂ්ණත්වය සහ යකඩ කැබැල්ලේ උෂ්ණත්වය සමාන වෙනවා. අපි කලින් කිව්වා මොකද්ද? තාපය කොහොමද ගලාගෙන යන්නේ? වැඩි උෂ්ණත්වයක් තියෙන එක ඉඳලා අඩු උෂ්ණත්වයක් තියෙන එකට. එහෙමනම් දැන් මේ වස්තු දෙකේ උෂ්ණත්වය සම වුණාට පස්සේ තවදුරටත් තාපය ගලාගෙන යාමක් සිදු වෙන්නේ නැහැ. අපි කියනවා මේ අවස්ථාව තාපද සමතුලිතතාවයට පත් වෙලා තියෙනවා කියලා. එතකොට මේ පරීක්ෂණයේ නිගමනය අනුව අපිට කියන්න පුළුවන් උෂ්ණත්වයේ වැඩි වස්තුවක සිට උෂ්ණත්වයේ අඩු වස්තුවකට තාපය සංක්‍රමණය වෙනවා. ඒ වගේම එහිදී උෂ්ණත්වයේ අඩු වස්තුවේ උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්වයේ වැඩි වස්තුවේ උෂ්ණත්වය පහළ යනවා. මේ දෙකේ උෂ්ණත්ව සමාන වුණාම තාපය ගලාගෙන යාම නවතිනවා. එතකොට තමයි අපි තාපජ සමතුලිතතාවය කියලා කියන්නේ. එතකොට දුවේ පුතේ අපි කිව්වා තාපය කියන්නේ ශක්ති විශේෂයක් කියලා. එහෙමනම් මේ තාපය කියන එක ශක්ති විශේෂයක් න අපිට මේක ජූල් වලින් මයින්න පුළුවන්. එතකොට තාපය මැනීම සඳහා භාවිතා කරන අන්තර්ජාතික ඒකකය වෙන්නේ මොකද්ද? ජූල්. ඒ වගේම තමයි මේ කැලරි කියන එකත් මේ තාපය මැනීම සඳහා භාවිතා කරන්න පුළුවන්. නමුත් සම්මත ඒකකය මොකද්ද? ජූල්. ඒක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. ඊළඟ බාන්දුවේ පුතේ වස්තුවක තාපධාරිතාව. එතකොට මේ වස්තුවක තාපධාරිතාව කියන එක අපි සංකේතවත් කරනවා කැපිටල් C අකුරෙන්. එතකොට මේ වස්තුවක තාපධාරිතාව කියලා කියන්නේ මොකද්ද? යම්කිසි වස්තුවක් තිබුණොත් ඒකේ උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කිරීම සඳහා සැපිය යුතු තාප ප්‍රමාණය. අපි හිතමු යකඩ කැබැල්ලක් තියෙනවා කියලා මේක සෙල්සියස් අංශ 120 රත් වෙලා තියෙන්නේ. එතකොට මේ යකඩ කැබැල්ලේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 120 ඉඳලා සෙල්සියස් අංශක 121 දක්වා වැඩි කරන්න අපි දෙන්න ඕන සම්පූර්ණ තාප ප්‍රමාණය තමයි මේ යකඩ කැබැල්ලේ වස්තුවේ තාපධාරිතාව කියලා කියන්නේ. ඒතකොට එහෙමනම් මේ තාපධාරිතාව කොහොමද මයින්නේ? මේ මයින්න පුළුවන් අපි මෙතන කියන උෂ්ණත්වය එකකින් කියලානේ කියන්නේ. එහෙමනම් අපිට මයින්න පුළුවන් කෙල්විනයට ජූල් කියලා මේක මයින්න පුළුවන්. ඒ වගේම මේක සෙල්සියස් අංශ කියන ජූල් කියලා කියන්නත් පුළුවන්. බලන්න කෙල්විනයට. ඒතර කෙල්වින් අංශ කියලා අපි කිව්වේ නෑ. කෙල්විනයට ජූල් මේක තමයි තාපධාරිතාව මයින අන්තර්ජාතික සම්මත ඒකකය. ඒ වගේම සෙල්සියස් අංශ කියන ජූල් වලිනුත් මේ තාපධාරිතාව මයින්න පුළුවන්. එතකොට දුවේ පුතේ මේ තාපධාරිතාව කියන එක එක් එක් ද්‍රව්‍ය සහ ඒ ද්‍රව්‍ය ස්කන්ධය මත වෙනස් වෙනවා. අපිට මේක බලන්න පොඩි පරීක්ෂණයක් සැලසුම් කරන්න පුළුවන්. මෙතනදී මොකද්ද කරන්නේ? මේක සමාන බීකර 3ක් ලබා ගන්නවා. ඊට පස්සේ ඒක බීකරයකට අපි දානවා ජලය.
ඊට පස්සේ අනිත් බීකරයට දානවා මේ සමාන ප්‍රමාණයම පොල් තෙල්. දැන් මොකද්ද වෙනස් උනේ? මේ ද්‍රව්‍ය වෙනස් උනේ. එක ද්‍රව්‍යයක් ජලය, අනිත් ද්‍රව්‍ය පොල් තෙල්. ඊට පස්සේ ඊළඟ බීකරයට දානවා අර මුල් බීකරයට දැම්මගේ දෙගුණයක් ජලය. දැන් මොකක්ද වෙනස් උනේ? ඒ ද්‍රව්‍යයේ ස්කන්ධය. පළවෙනි බීකරයේ තියෙන ස්කන්ධය එකයි නම් දෙවෙනි එකේ තුන්වෙනි එකේ ජල ස්කන්ධය දෙකක් වෙනවා. එහෙමනම් දැන් මෙතනදී අපි මේ බීකර තුනේ ඒ ද්‍රව්‍ය වෙනස් කරා ඒ වගේම ස්කන්ධات වෙනස් කළා. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? බන්සන් 1000ක තුනක් තියලා මේවා රත් කරන්න පටන් ගන්න. ඒතකොට ඒක සමාන දැල්ලක් ඇති වෙන විදිහට මේක රත් කරන්න අපි බලා ගන්න ඕනේ. එතකොට දුවේ පුතේ මේ රත් කරන්න කලින් අයි මේ බීකරෝ තියෙන ද්‍රව්‍ය රත් කරන්න කලින් උෂ්ණත්වය මැන ගන්නවා. ඊට පස්සේ විනාඩි 5ක් විතර රත් කරනවා. එතකොට අපි එතනදී උපකල්පනය කරන සමාන තාප ප්‍රමාණයක් ලබා දුන්නා කියලා. ඊට අපි උෂ්ණත්වය නැවත මැනලා බලනවා. හැබැයි සමාන තාප ප්‍රමාණයක් දුන්න නම් උෂ්ණත්වය සමානව වැඩි වෙන්නේ නැහැ. හැබැයි එහෙම වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ තාපධාරිතාව කියන එක මේ සදා ද්‍රව්‍ය සහ ඒ ද්‍රව්‍ය ස්කන්ධය මත වෙනස් වෙනවා. ඒ නිසා තමයි එහෙනම් මෙතන ද්‍රව්‍ය වෙනස් වුණා, ස්කන්ධ වෙනස් වුණා. එතකොට මොකද්ද වෙන්නේ? මේ තාපධාරිතාවයත් වෙනස් වෙනවා. ඊළඟ දේවතයි බලන්න මේ විශිෂ්ට තාපධාරිතාව. වීතාදා කියලා අපි කියනවා. එතකොට මේක අපි සංකේතවත් කරන්නේ සිම්පල් C වලින්. එතකොට මොකක්ද මේ විශිෂ්ට තාපධාරිතාවය කියලා කියන්නේ? එතකොට විශිෂ්ට තාපධාරිතාවය කියලා කියන්නේ යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකකකින් වැඩි කිරීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය. එතකොට මෙතනදී අපි කලින් එකේදී ස්කන්ධයක් ගැන කතා කරේ නෑ. හැබැයි මෙතනදී ස්කන්ධයක් ගැන කතා කරනවා ඒකක ස්කන්ධයක කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් උෂ්ණත්වය එකකින් සෙල්සියස් අංශකයකින් හෝ කෙල්විනයකින් වැඩි කිරීම සඳහා දිය යුතු තාප ප්‍රමාණය තමයි මොකද්ද? විශිෂ්ට තාපධාරිතාවය කියලා කියන්නේ. එතකොට මේ අපිට විශිෂ්ට තාපධාරිතාවයේ ඒකක ගන්න පුළුවන් කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් කියලා අපිට ගන්න පුළුවන්. ඒක අපි යොදා ගන්න උෂ්ණත්වය මැනීමේදී යොදා ගන්නා ඒ පරිමාණය අනුව අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් මේ යම්කිසි වස්තුවක් ගත්තොත් ඒ වස්තුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශ එකකින් වැඩි කරන්න. එතකොට මේ වස්තුවේ ස්කන්ධය එකක් නෙවෙයි කිලෝග්‍රෑම් එකක් ඊට වඩා වැඩි. එහෙමනම් මේ වස්තුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශ එකකින් ඉහළ නංවන්න දෙන්න ඕන තාප ප්‍රමාණය කොච්චරද? එහෙමනම් ඒ ස්කන්ධය වැඩි කරනවා විශිෂ්ට තාපධාරිතාවයෙන්. ඇයි? විශිෂ්ට තාපධාරිතාවය කියන්නේ මොකද්ද? කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශයකින් ඉහළ නංවන්න. එහෙමනම් මේ වස්තුවේ මේ ස්කන්ධය කිලෝග්‍රෑම් 100 නම් එහෙනම් ඒ 100 වැඩි කරන්න ඕන කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය වැඩි කරන්න ඕන තාප ප්‍රමාණය. එතකොට ලැබෙනවා සම්පූර්ණ වස්තුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් හෝ කෙල්විනයකින් ඉහළ නැංවීමට අවශ්‍ය කරන තාපය ප්‍රමාණය. ඊළඟ දේවපුතේ බලන්න මෙතන මේ වගුවක් තියෙන 9 එක වගුව. එතන තියෙනවා මේ ද්‍රව්‍ය කීපයක විශිෂ්ට තාපධාරිතාව. එතන බලන්න ජලයේ විශිෂ්ට තාපධාරිතාව ඉතාමත් ඉහළයි. ඒක අපිට ගොඩක් වෙලාවට වැදගත් වෙනවා. මේ ගැන අපි නිරන්තරයෙන්ම කතා වෙනවා. ඒතකොට මතක තියාගන්න ජලයේ වීතාදා 4200යි කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් කියලා. එතකොට තා වස්තුන් කීපයකම විශිෂ්ට තාපධාරිතාව තියෙනවා. ඒක මම හිතන්නේ ඔයගොල්ලෝ ලියා ගන්න ඇති. ඒක බලන්න. හොඳයි දුවේ පුතේ අපි අදට ඔය වෙනකන් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි දුවේ පුතේ ඊළඟ තියෙන තාප ප්‍රමාණය සෙවීම කියලා අපි ඒක ඊළඟ දවසේ මේ ගණන් ටිකත් එක්ක මේ තාප ප්‍රමාණය සෙවීම ගැන කතා කරමු. දැනට ඔයගොල්ලෝ කරපු ටික හොඳට අධ්‍යයනය කරන්න නැවත මේ මම කියපු දේවල් වලට සවන් දෙන්න හොඳට මේ පාඩම ගැන අවධානය යොමු කරන්න. ගොඩාක් වැදගත් පාඩමක් ඔයගොල්ලන්ට ඉදිරියේදීත් ඔයගොල්ලන්ගේ ඉහළ අධ්‍යාපනයේදීත් මේ පාඩම ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි විභාගෙදිත් ගොඩක් වැදගත් වෙන පාඩමක්. එහෙමනම් දුවේ පුතේ අපිට අද කරන්නේ ඔය ප්‍රමාණය විතර අද කරන් තියෙන පාඩම අවසానයි. ඔයගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් ඒවා මට මෙසේජ් කරන්න. එහෙම නැත්නම් මට දුරකථන මෙතුමක් හරි ලබා දෙන්න. එතකොට අපිට ඒවා විසඳ ගන්න පුළුවන්. එතකොට එහෙමනම් ඔයගොල්ලෝ ඔය අභ්‍යාස අද කරන්න නැහැ. එතකොට ඔය ටික විතරයි කරන් තියෙන්නේ. මේ එතකොට මේකට අදාළ ඉතිරි සටහන මම ඔයගොල්ලන්ට ඉක්මනට එවන්නම්. ඊට පස්සේ අපි ඊළඟ සමුදා මේ ඉතිරි කොටස් ටික සම්පූර්ණ කරමු. දුවේ පුතේ ඊටාම හොඳයි. ගොඩක් සතුටුයි. ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් ඊටාම උද්‍යෝගයෙන් මේ පාඩමට සම්බන්ධ වුණා. ඔයගොල්ලෝ ලොකු දැනුමක් ලබා ගන්න ඇති කියලා හිතෙනවා. එහෙමනම් සියලු දෙනාට තෙරුවන් සරණයි. එතකොට මේ වීදුරු රසදිය උෂ්ණත්මානය කියන එක ඉතා බහුල ලෙස භාවිතා වෙනවා. ඇයි එහෙම භාවිතා වෙන්න හේතුව? එතකොට මේ රසදිය ප්‍රසාරණය පුළුල් උෂ්ණත පරාසයක් තුළ ඒකාකාරී වෙනවා. ඒ කියන්නේ මොකද්ද?
ඒ කියන්නේ අපි හිතමු දැන් මේ රසදිය ප්‍රසාරණය වීම සෙල්සියස් අංශක 35 40 වෙන ප්‍රමාණයම තමයි සෙල්සියස් අංශක 90 95 ඒ ප්‍රසාරණය වෙන්නේ. ඒකාකාරීය ප්‍රසාරණය වෙනවා. ඒක ලොකු වාසියක්. එහෙමනම් මේ රසදී ප්‍රසාරණයේ පුළුල් උෂ්ණත පරාසය තුළ ඒකාකාරී වීම වාසියක්. ඒ වගේම තමයි රසදිය හොඳින් තාපය සන්නයනය කරනවා. ඒ නිසා තමයි මේක මේ ප්‍රසාරණය වෙන්නේ. ඒක වාසියක්. ඒ වගේම තමයි මේ රසදිය මේ ද්‍රවයක් විදිහට තියෙන තාක් කල් තමයි අපිට මේ උෂ්ණත්වයේ පාඨාංකයක් විදිහට කියව ගන්න පුළුවන් වෙන්නේ. මේක වාෂ්ප වුණොත් මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙලා. එතනින් එහාට අපිට මේ පාඨාංක ගන්න බැරි වෙනවා. හැබැයි මේ රසදිය කියන එක සෙල්සියස් අංශක -39 ඉඳලා සෙල්සියස් අංශක 357 දක්වා බලන්න ඉතා විශාල උෂ්ණත්වයක් දක්වා ද්‍රව තත්ත්වයේ පවතිනවා. ද්‍රවයක් ලෙස පවතින. එහෙනම් අපිට සෙල්සියස් අංශක -39 ඉඳලා සෙල්සියස් අංශක 357 දක්වා පාඨාංක කියව ගන්න මේකෙන් උෂ්ණත්වමාන හදන්න පුළුවන්කම තියෙන එක ලොකු වාසියක්.